සෑම කෙනෙක්ටම සුබ උදෑසනක්. යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් අද උදෑසන දේව මෙහෙට රැස් වෙලා සිටින ඔබ හැම කෙනෙක් පිළිගන්නවා. විශ්වාස කරන ඔබ පවුලේ අය සමග ස්වාම පුරුෂයා බාරාර දරුවන් දෙමව්පියන් නිවසේ ඔබ රැස් වෙලා ඇති දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. සබත් දවසේ දෙවියන් වහන්සේම නම දින්නට අපිට තවමත් අවසර ලැබී නැහැ දේවස්ථානය තුල සභාවක් ලෙස රැස් වෙන්නට. අපි විශ්වාස කරනවා නොබෝ දවසකින් අපිට ඒ සඳහා වරප්‍රසාදයේ අවස්ථාව ලැබේ. නමුත් දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කළා තිබෙනවා මේ ආකාරයෙන් අපිට එකතු වෙලා දෙවියන් වහන්සේ නමස්කාර කරන්න, දෙවියන් වහන්සේගේ නාම උස්සවන්න. අපි මේ දේව මෙහෙයන්ට අපි රැස් වෙලා සිටින හැම කෙනෙකු දෙවියන් වහන්සේට බාර වෙමු. ඔබ හැම කෙනෙකු මේ දෙවිත් පියාගෙන ඔබගේ හිස නමාගෙන සිටින අතර සහෝදරි අවිෂ දෙවියන් වහන්සේ මේ මෙහෙයන් අපි එකිනෙකාට බාර කළ යාඥා කරලා අපි හැම කෙනෙක් අය සම්මිලිත සිටින්න. ආදරයෙන් වහන්සේට මේ දින නිසා වාසන වාරසුති කරන මගේ පියාණන් ස්වාමීන් සභාවක් ලෙස අපේ ප්‍රශ්න බැරි වුණා. ස්වාමීන් වහන්සේ පවුලයි ලෙස ස්වාමීන් ඉක්මනින් ඔබ වහන්සේට නමස්කාර කරන්න දුන්නා. කරුණාව නිසා වාසන වාරසුති කරන දේවතාවන්ට ඒ වගේම ස්වාමීන් ඔතන ස්වාමීන් අප නමස්කාරය කරන අතර ස්වාමීන් වහන්සේ අපගේ හදවත ස්පර්ශ කරනවා. ස්වාමීන් අපේ කෙනෙකුගේ හදවත වලට ඔබ වහන්සේ කතා කරන ශ්‍රද්ධාත්මක ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. ස්වාමීන් වගේම ස්වාමීන් දේව වචනේ ඔබ වහන්සේගේ හස්තෙන් මුළුමනින්ම බාර කරන දේවදාස ඔබ වහන්සේගේ දෑතට බාරයි. ස්වාමීන් ඔබ වහන්සේ හුදුනේ ස්වාමීන් අපට කතා කරන වචනේ ස්වාමීන් තේරුගෙන ඒ අනුව ක්‍රියා කරන්න ඔබ වහන්සේ අපට උපකාර කරන්න. ස්වාමීන් ඔබ වහන්සේට ස්වාමීන් මේ මුළු කාලයම ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් යටත් කරන්නේ නාස්රී යේසුස් වහන්සේ කුතුම් වුණා. ආමේන්. හalleluya. හalleluya. අපි ගායනා කරමු දෙවියන් වහන්සේගේ ගීතිකාවක්. අපි ගායනා කරමු මාව ගලවාගත් දෙවිදා ඔබයි. මගේ ළඟ ඉන්න දෙවිදා ඔබයි. මගේ විපතේදී මගේ සතුටේදී මාවත් නොහරින දෙවිදා ඔබයි. සෙනෙවන්තේ අපේ දෙවියන් වහන්සේ විපතේදී අපගේ සතුටේදී අපව අතහැරියේ නැහැ. උන්වහන්සේ අපි සමග සිටියා මේ දක්වාම උන්වහන්සේ අපිට පිහිට වුණා, අපිට උපකාර කළා, අපට ආශිර්වාද කළා. අපිව ගලවගෙන උන්වහන්සේ මේ දක්වා උන්වහන්සේ අප සමග පැමිණේ. ඒ නිසා අපි අපේ දෙවියන් වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. අපි අත්පොරසන් දෙමින් මේ ගීතිකාව ප්‍රීතිය ගායනා කරමින් අපි අපේ දෙවියන් වහන්සේට ගෞරවය දෙමු. අපි ගායනා කරමු මාව ගලවාගත් දෙවිදා ඔබයි. It's
දෙවියන් වහන්සේ ඔබයි සෙනෙවන්ත අපේ දෙවියන් වහන්සේ කවදාවත් අපව අතහරින්නේ නැහැ. අපි ගායනා කරමු. ඔබ තුරුලට වෙලින්න නැත්නම් එක වරුවක් හෝ දවසකදී අපි ගායනා කරමු මේ උදෑසන අපේ දෙවියන් වහන්සේට. මේ උදෑසන අපේ ගීතිකාව ගායනා කරමින් අපි මේ වචන මෙනෙහි කරමින් අපේ දෙවියන් වහන්සේ අපගේ හදපතුලෙන් අපගේ ආත්මෙන් හස්සබැකම නැගෙන අවංකාදර ස්තුතිය පුද කරන පිණිස මේ උදෑසන අපි අපගේ ආත්මය සූදානම් කරගනිමු. අපි අපගේ ජීවිතය යටත් කරමු. අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමිනේ එක වරුවක් ඔබ වහන්සේගේ තුරුලට වෙලා ඉන්න නැත්නම් ඒක තමයි අපගේ සැනසීම. ඒක තමයි අපගේ ජීවිතයේ ප්‍රීතිය. ඒක තමයි අපගේ ජීවිතයේ සියල්ල. ඔබ වහන්සේ අපිට පිළිතුරු දුකාර කරන ආශිර්වාද කරන්න. අපි ගායනා කරමු. හලෙලූයා. ස්තුති වේවා ස්වාමී.
දෙවියන් වහන්සේ මේ උදෑසනේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේ අපි වඩා නාම දෙමු. අපේ විශ්වාසවන්ත දෙවියන් වහන්සේගේ නාමයෙන් වඩා අවසරමු. මේ උදෑසන අපි උන්වහන්සේගේ ගීත ගායනා කරමින් ස්තුති ප්‍රශංසා කළ ලෙස වඩා අපි අපේ දෙවියන් වහන්සේගේ මුණ සොයමු. අපි අපේ දෙවියන් වහන්සේට වඩා මේ උදෑසන නමස්කාර කරමින් අපි අපේ දෙවියන් වහන්සේගේ නාමයෙන් වන්දනා කරමු. හලෙලූයා. ස්තුති වේවා ස්වාමීනි.
ස්තුතිය අපි අපේ දෙවියන් වහන්සේට පුද කරමින් උදෑසන අපි දේවාභිම තත්ත්වයට පැමිණ සිටිනවා. අපිට සිටිනේ විශ්වාසවන්ත දෙවි කෙනෙක්. අපට සිටිනේ පොරොන්දු ඉටු කරන්නා වූ දෙවි කෙනෙක්. අපට සිටිනේ අප සමග සිටිනා වූ දෙවි කෙනෙක්. අපිට පිහිට වෙන අපිට උපකාරී වෙන අපගේ විපතේදී අපගේ සතුටේදී අප සමග සිටිනා වූ දෙවි කෙනෙක් අපට සිටිනේ. ඒ නිසා අපි බිය විය යුතු නැහැ. සේවන්ත දෙවියන් වහන්සේ අප සමගයි. බය නොවෙන්න. මක්නිසාද දෙවියන් වහන්සේ අපි ගිනි වැදින්න අප චල නැදින්න අපරාස ආරක්ෂා කරන දෙවියන් වහන්සේ. ඊශාය සමේදා වහල් කමේ සිටකොළු දේශේ කරා දමස්ක නගරයේ රාත්‍රියේ ගිනිටවක් ලෙස දවාලේ වනාන්තරයක් ලෙස මඟ පෙන්වා දෙවියන් වහන්සේට උදෑසන ඔබ සමගයි මා සමගයි. සේවන්ත උදෑසන අපට සිටිනේ අප සමග අප තුල සිටිනා දෙවි කෙනෙක්. උන්වහන්සේ හැම මොහොතකම අප සමගයි. ඒ නිසා අපි කියමු ස්වාමීන් වහන්සේ අපිට වගේ දෙවි කෙනෙක් වෙන කාටද සිටිනේ. ඔබ වහන්සේ පමණයි අපේ දෙවියන් වහන්සේ. විශ්වය පාලනය කරන දෙවියන් වහන්සේයි. ඔබට කාටද කියව ගන්නට පුළුවන්. ඒ දරුකම අපට ලැබුණ ඔබට ස්තුතියි. ස්වාමීන් අපි ඔබට ප්‍රශංසා කරනවා උදෑසන. අපි ඔබගේ නාමය උසවනවා උදෑසන. ස්වර්ගයේ යන පොළවේ අපගේ ගෞරවය මහිමය නමස්කාර අපට වටිනවා. ඒකම ජීවමාන සර්ව බලධාරී සර්ව පරාක්‍රම සර්වඥ දෙවියන් වහන්සේ. ඔබ පමණයි උදෑසන ඔබට ස්තුතියි. ඔබට ප්‍රශංසා වේවා. හල්ලෙලූයා. උදෑසන අපි අපේ දෙවියන් වහන්සේ අපගේ වචනය තුලින් නැගෙන අවංක ආදර ස්තුතිය පුද කළ ලෙස අපි කියමු ස්වාමීන් ඔබගේ වචනය තුලින් අපට කතා කරන්න. ඔබගේ වචනය තුලින් සුදාත්මිය ඔබ වහන්සේ අපව ස්පර්ශ කරන්න. ඔබ වහන්සේ දවසේ ස්වාමීන් වහන්සේ වචනය කර්ම කොටගෙන මට මගේ ජීවිතයට මගේ පවුලට මහත් වූ බලපෑමක් වන පිණිස ඔබ ක්‍රියා කරන්න කියලා අපි අපේ දෙවියන් වහන්සේට කියමු. සුබදෑසනක් හැම කෙනෙකුටම තවත් දවසක අපිට අවස්ථාව ලැබිලා තිබෙනවා දෙවියන් වහන්සේගේ වචනයට සවන් දෙන්න. අපි උත්සාහවන්ත වුණේ මේ ඉරිදා අපේ දේවස්ථානයේ දේව මෙහෙ පවත්වන්න හැකි වේදෝ කියලා. නමුත් තවමත් අපිට අවසර නැහැ. ඒ නිසා අපි නැවතත් මේ ආකාරයෙන් ඔබව උන්වහන්සේගේ වචනයෙන් පෝෂණය කරන්න උත්සාහ කරනවා. නිසා අපි හැම කෙනෙක්ම මම විශ්වාස කරනවා ඔබ පෞල් වශයෙන් රැස් වෙලා ඇති. අද ඉරුදින දෙවියන් වහන්සේගේ දවසේ උන්වහන්සේගේ අභිමුඛයේ සිටින අය වාසනාවන්තයි. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ පාමුල සිටින අය උන්වහන්සේගේ වචනය ආඥා අනපනත් ආරක්ෂා කරන කීකරු අය හැටියටයි දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වෙන්නේ. ඒ නිසා අපි අද උන්වහන්සේගේ වචනය අසන්න සූදානම් වෙමු. අපි අපේ හදවත් සූදානම් කරගනිමු. අපි අපේ මානස සූදානම් කරගනිමු. ඔබ ළඟ ඉන්න කෙනාව අමතක කරන්න. ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. අපි මේ වචනය දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ දයාතට බාර කරමු. මුළු විශ්වයේ මෞංකාර සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනි අපි මේ උදෑසන නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. වගේම තවත් දවසක ස්වාමීන් වහන්සේගේ දරුවන් ලෙස ඔබගේ වචනයට සවන් දෙන්න, ඔබගේ වචනය අනුව ජීවත් වෙන්න, වචනය අසන්න අපිට මේ අවස්ථාවක් ලැබී තිබෙනවා. දෙවියන් වහන්සේ මේ ඔබගේ වචනයට සවන් දෙන්න මේ අපි හැම කෙනෙක්ම ඔබගේ දෑතට බාර කරනවා. අසන හැම කෙනෙක්ට ඔබගේ වචනේ තේරුම් ගන්නත්, ඒ වචනේ කරුණ කොටගෙන උන්ගේ ජීවිත ස්වාමීන් වචනයට කැප කරන්නත්, ස්වාමීන් වචනේ පවත්වන්නත් ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කළ මැනව. ස්වාමිනී අපි ඔබ වහන්සේට මේ සියලු දෙනා බාර කරනවා. වචන ගෙනෙන මා බාර කරනවා. ඔබගේ වචනේ බාර කරනවා. ශුද්ධාත්මය අනුව කරුණ කොටගෙන ඔබ අප සමග සිටිය මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. හොඳයි ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන මම කැමතියි මාත් සමග ඔබ පෙරලා ගන්නවා නම් යොහන් තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ඉඳන් 11 වෙනි පදයේ දක්වා කොටස අපි අවධානය යොමු කරමු. යොහන් තුමාගේ සුභාරංචියේ 2 වෙනි පදයේ ඉඳන් 8 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ඉඳන් 11 වෙනි පදයේ වෙනකම් අලියොම් උන්වහන්සේ දේව මාලිගාවට වැඩියසේක මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණියහ. උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළසේක. එවිට විනයදරයෝ හා පරිසවරු කාමීච්ඡාචාරයේ හැසිරෙද්දී 80 ස්ත්‍රියක ගෙන ඇවිත් ඔවුන් මැද සිටුවා ගුරු දේවේනි මේ ස්ත්‍රිය කාමීච්ඡාචාරයේදී සිටියදීම අල්ලා ගන්නා ලද්දීය. මෙබඳු අය ගල්ගසා මරන්නට මෝසෙස් විසින් ව්‍යවස්ථාව අපට අණ කර ඇත. එහෙත්
මය ගැන ඔබ කියන්නේ කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසූහ. 6 වෙනි පදේ ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කර උන්වහන්සේට වරද තබන්නට කරුණක් සොයා ගන්නා අටියෙනි. එහෙත් උන්වහන්සේ නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. ඔවුන් උන්වහන්සේගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී උන්වහන්සේ කෙලින් සිට ඔවුන් අමතා ඔබ අතරින් පවක් නැති තැනැත්තා පළමු කොට ඈට ගලක් ගසන්නැයි වදාලා නැවතත් නැමී සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. 9 වෙනි පදේ ඔවුන් ඒ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකින් එකා බැගින් යන්නට ගියේය. ඉතිරි වූයේ යේසුස් වහන්සේද ඒ ස්ත්‍රියද පමණකි. යේසුස් වහන්සේ කෙලින් සිට ඈට කතා කොට ස්ත්‍රිය ඔහු කොහේද කිසිවෙකු ඔබට වරද තැබුවේ නැත්දැයි ඇසුසේක. ස්වාමිනී නැතැයි ඈ කීවාය. මමත් ඔබට වරද නොතබමි යන්න මින් පසු තවත් පව් නොකරන්නැයි උන්වහන්සේ ඇයට වදාළසේක. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී මේ කතාව අපි බොහෝ අවස්ථාවල අසලා තිබෙනවා. මේ කතාව අපි දන්නවා. නමුත් මේ උදෑසන මම ඔබට දෙවියන් වහන්සේගේ වචනයෙන් කතා කරන්නේ මොකක්ද කියලා මම සිතමින් ඉන්න විට මම යාඥාවෙන් සිටින විට ස්වාමීන් වහන්සේ මගේ අවධානය යොමු කළේ මෙන්න මේ කොටසට, මේ කතන්දරයට. යේසුස් වහන්සේගේ ආත්මයේ ක්‍රියාව සහ මනුෂ්‍යයන්ගේ ක්‍රියාව, යේසුස් වහන්සේගේ චරිතයේ ක්‍රියාව සහ එතන හිටපු පරිසිවරු සදසිවරු ආත්මික නායකයන්ගේ නැත්නම් ආගමික නායකයන්ගේ ක්‍රියාව ගැන මේ උදෑසන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග ඉන්න නිසා මා විශ්වාස කරනවා උන්වහන්සේ ඔබට කතා කරાવી කියලා. ඔබ දන්නා මේ කතාව උන්වහන්සේ ඔලිව කන්දේ සිටින විට එතන ඉඳන් අලුයම උන්වහන්සේ දේවමාලිගාවට පැමිණුණු අවස්ථාවේ කාමීච්ඡාචාරය කරද්දීම හසු වෙච්ච ස්ත්‍රියක් ගෙන ඇවිත් උන්වහන්සේගේ පාද පාමුල තැබුවා. උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනවා කාමීච්ඡාචාරය කරද්දීම හසු වෙච්ච ස්ත්‍රියකට නම් මෝසස්ගේ ව්‍යවස්ථාවේ කියන් තිබෙන්නේ ගල් ගහලා මරලා දාන්න. ගුරුතුමාණෙනි නැත්නම් ගුරුදේවේනි නැත්නම් ආචාර්යනි ඔබ මොකක්ද මේ කාරණාවේදී කියන්නේ? දේවචනේ කියනවා මේ පරිසවරු නැත්නම් මේ ආගමික නායකයෝ ඇහුවේ මේක දන්නේ නැති නිසා නෙවෙයි යේසුස් වහන්සේ මේ සම්බන්ධව මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ අපි දකිනවා මේ කාරණාව මෙහෙම ඔවුන් යේසුස් වහන්සේගෙන් ඇහුවාම උන්වහන්සේ බිම නැමිලා වැල්ලේ ලියනවා තමුන් අතරින් නුඹලා අතරින් වරදක් නැති කෙනා පළවෙනි ගල ගහන්න කියලා. ඔබ දන්නවා කතාව. කිසිම කෙනෙක් ඉතුරුුනේ නැහැ. වැඩිමහල්ලා හිටන් බාලයා දක්වා හැම කෙනෙක්ම එතනින් ඉවත්ව ගියා. යේසුස් වහන්සේ සහ ඒ ස්ත්‍රිය විතරයි එතන ඉතුරුුනේ. ඊට පස්සේ යේසුස් වහන්සේ නැවත ස්ත්‍රිය දෙස බලලා කියනවා අයි කවුරුත් නුඹට වරද තැබුවේ නැද්ද? ස්ත්‍රිය කියනවා නැහැ ස්වාමිනී. යේසුස් වහන්සේ කියනවා එහෙනම් මමත් නුඹට වරද තබන්නේ නැහැ. නැවත පව් කරන්න එපා කියලා. මේක තමයි කතාව ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. මෙන්න මේ කොටසේ මම ඔබේ අවධානය යොමු කරන්නේ 10 වෙනි පදයට. යේසුස් වහන්සේ කෙලින් සිට ඈට කතා කොට ස්ත්‍රිය ඔහු කොහේද කිසිවෙක් ඔබට වරද තැබුවේ නැද්දයි ඇසූසේක. ස්වාමිනී නැතයි කීවාය. මමත් ඔබට වරද නොතබමි යන්න මින් පසු තවත් පව් නොකරන්නැයි උන්වහන්සේ ඇයට වදාළසේක. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද වර්තමාන සමාජයේ මේක අපිට කිතුණු සමාජයේ සහ කිතුණු නොවන සමාජයේ දකින්න තියෙනවා. කිතුණු නොවන සමාජය ගැන අපි කතා කරනවට වැඩිය හොඳයි අපි කිතුණුවන් නිසා දේව දරුවන් නිසා කිතුණු සමාජයේ ඇතුලේ වෙන දේවල් ගැන කතා කරනවා නම් දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක කිතුණු සමාජය අපි දකින්නේ අද ගොඩක් දුරට දෙවියන් වහන්සේව විශ්වාස කරන ජේසුස් වහන්සේගේ කුරුස පූජාව හරහා ගැලවීමේ අත්දැකීමට අතුල් වෙලා ඉන්න දේව දරුකම ලැබපු කිතුණු දේව දරුවන් තුලත් මෙන්න මේ කාරණාව තමයි අද බොහෝ දුරට දකින්න තිබෙන්නේ. දැන් මෙතන යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ කවුද? යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ ආගමික නායකයෝ. යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ ව්‍යවස්ථාව දන්නේ අය. යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කරන්නේ පරිසිවරු. මෙතන කියනවා 3 වෙනි පදේ ලියන්නන් හා පරිසිවරුන් විසින් ගෙනවිත් මැද සිටුවා. දැන් මේ කාරණාවල මුල් වෙන්නේ මේ ස්ත්‍රිය කාමීච්ඡාචාරය කරද්දීම අල්ලගන්නේ ලියන්නෝ සහ පරිසිවරු. ව්‍යවස්ථාව දන්න අය. ඒකයි කියන්නේ ව්‍යවස්ථාව ලියා තිබෙනවා
මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ මේ අයව ගල් ගහලා මරලා දාන්න කියලා. ඔවුන් ව්‍යවස්ථාව දන්නවා. ව්‍යවස්ථාව කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය. උත්පත්ති නික්මයාම ලෙවි කතාව, ගණන් කතාව, දුවිදී කතාව කියන පොත් පහ මූලික වෙච්ච ව්‍යවස්ථාවක් තමයි එදා යුදෙව්වන් අනුගමනය කළේ. ඒතර ව්‍යවස්ථාවේ තියෙන දේ උන් මනාව දැනගෙන හිටියා සහ පරිසිවරු ඒ ව්‍යවස්ථාව අකුරටම පිළිපැද්දා. ප්‍රේමද සහෝදරයා සහෝදරි මම ඔබට කිව්වා අද කිතුණු සමාජයේ බොහෝ කිතුණුවන් දන්නවා වරදක් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව දෙයක් කළොත් ඒක වැරද්දක් කියලා. නමුත් යේසුස් වහන්සේ මොකද්ද මෙතන පෙන්වන්න හදන්නේ? යේසුස් වහන්සේ මොකක්ද මෙතන කතා කරන්න හදන්නේ? යේසුස් වහන්සේ කොයිම වෙලාවකවත් දෙවියන් වහන්සේගේ වචනේ ව්‍යවස්ථාව අවලංගු කළේ නැහැ. උන්වහන්සේ කිව්වා මම ආවේ ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නයි කියලා. ප්‍රේමද සහෝදරයා සහෝදරිය මේ යේසුස් වහන්සේ ළඟට මේ ස්ත්‍රිය ගෙනාවහම ලියන්නෝ සහ පරිසිවරු මේ ලියන්නන්ට සහ පරිසිවරුන්ට තිබෙන වෙනම පරමාර්ථයක් මේ ප්‍රශ්න අහන එකේ. නමුත් යේසුස් වහන්සේ මේ පරමාර්ථය ගණනකට ගන්නේ නැතුව උන්වහන්සේ ස්ත්‍රිය දිහා බලලා මේ ස්ත්‍රියගේ ජීවිතය දිහා බලලා ප්‍රේමයේ ඇස් වලින් බලලා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ජේසුස් වහන්සේ මේ ස්ත්‍රියට සමාව දීලා වරද තබන්නේ නැතුව මේ ස්ත්‍රිය ඒ සම්පූර්ණ වැරදි වලින් නිදහස් කරලා එතනින් පිටත් කරලා යවනවා. අද සමාජයේ ගොඩක් අපිට දකින්න තියෙන්නේ කෙනෙක්ගේ වරදක් එහෙම නැත්නම් කෙනෙක් දෙවියන් වහන්සේට විරුද්ධව නැත්නම් දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව වරදක් කළොත් බොහෝ දුරට දකින්න තිබෙන්නේ ඒ වරද කෙලින්ම හෝ වක්‍රාකාරව හෝ අපි ඒ කෙනාට වරද තබනවා. මෙයා පව් කළා, මෙයා පව්කාරයෙක්. හැබැයි යේසුස් වහන්සේ මොකක්ද මෙතන කළේ? මම ඒකයි ඔබගේ අවධානය යොමු කරන්නේ. යේසුස් වහන්සේ මොකක්ද මෙතන කරපු ක්‍රියාව? උන්වහන්සේ කොහොමද හැසිරුනේ? උන්වහන්සේ මේ කාමිත්‍යාචාරය කරද්දීම අල්ලගත්ත ස්ත්‍රියට ව්‍යවස්ථාවේ කියන්නේ ගල් ගහලා මරලා දාන්න කියලා. නමුත් යේසුස් වහන්සේ කියනවා අහන ප්‍රශ්නේ තමයි කිසිවෙක් නුඹට වරද තැබුවේ නැද්ද? ඇයි වරද තැබුවේ නැත්තේ? ඇයි වරද තැබුවේ නැත්තේ? යේසුස් වහන්සේ කියනවා පළමු කොට ගල් ගහන්න වරදක් නැති කෙනා. පළවෙනි ගල මේ වෙලාව වෙනකොට ස්ත්‍රිය වටා හිටපු හැම කෙනෙක්ම සූදානම් වෙලා හිටියේ ඔවුන් යුදෙව්වෝ නිසා ඔවුන් දන්නවා මේ වගේ කෙනෙක්ව අහු වුණාම ගල් ගහලා මරලා දාන එක තමයි කරන්න ඕනේ කියලා. ඒ නිසා රැස් වෙලා හිටිය හැම යුදෙව්වෙක්ගේම අතේ ගලක් තිබුණා. ඔවුන්ට දැන් පළවෙනි කෙනා ගල ගහනකම් අනිත් අය බලාගෙන හිටියේ. එක ගලක් ගැහුවා නම් අනිත් හැමෝම ගල් ගහලා මේ ස්ත්‍රිය වෙතනම මරලා දානවා. යේසුස් වහන්සේ ඒකම අරගෙන අහනවා ඒකම අරගෙන ඔවුන්ට කියනවා වරදක් නැති කෙනා පළවෙනි ගල ගහන්න. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය අද සමහර විට අපි අතිනුත් අපිත් එක්ක ඉන්න අපේ සහෝදර සහෝදරයන් අතිනුත් ඕනතරම් වැරදි සිද්ධ වෙනවා. යේසුස් වහන්සේ කිව්වේ උන්වහන්සේ ස්ත්‍රිය දෙස බලලා කිව්වේ මම නුඹට වරද තබන්නේ නැහැ. නැවත පව් කරන්න එපා. කොහෙන්ද මේ කාරණාව ආවේ? කොහෙන්ද මේ වරද තැබීම කියන එක ආවේ? accusing spirit එක නැත්තම් වරද තැබීමේ ආත්මය කොහෙන්ද ආවේ? නැවතත් මම කියන්නම් මේ කොහෙන්ද මේ වරද තැබීමේ ආත්මය ආවේ? මේ ස්ත්‍රිය වරදක් කරලා හිටියේ. මේ ස්ත්‍රිය කාමීච්ඡාචාරය කරද්දීම අසුවෙච්ච ස්ත්‍රියක්. වරදක් කරලා හිටියේ පෞකාරියක්, වැරදිකාරියක්. කොහෙන්ද මේ වැරද තැබීමේ ආත්මය ආවේ? කොහෙන්ද මේක එන්නේ? accusing spirit කියලා ඉංග්‍රීසියෙන් කියනවා. කොහෙන්ද මේක එන්නේ? අපි කියොත් උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ අපිට පෙනෙන්න තියෙන අපි දන්නවා හැම කෙනෙක් මේ කතාව 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ 13 වෙනි පදේ දැන් දෙවියන් වහන්සේගේ මුල් මැවිල්ල ආදම් සහ ඒව ළඟට යක්ෂයා ඇවිල්ලා වුණ මුලා කරලා වුණ වරදට හසු කරගෙන පරීක්ෂාවට හසු කරගෙන දැන් මේ වෙලාව වෙන විට හැමදාම දෙවියන් වහන්සේ වුණ මුණ ගැසෙන්න එන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. මොකද මේ අවස්ථාවේ දෙවියන් වහන්සේ වුණ මුණ ගැසෙන්න ආවා.
අහනවා ආදම් නුඹ කොහෙද? නුඹ කොහෙද සැඟවිලා ඉන්නේ? මේ වෙනකන් නුඹ සැඟවුනේ නැහැ. මම එනකොට නුඹ මගේ අභිමුඛයේ හිටියා. නුඹ උයනේ හිටියා. හැබැයි දැන් නුඹ කොහෙද සැඟවිලා ඉන්නේ? ආදම් ඒව සැඟවිලා හිටියා. ඇයි සැඟවිලා හිටියේ? ඔවුන් දෙවියන් වහන්සේ කන්න එපා කියපු ගහෙන් කාලා ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරපු නිසා. ඔවුන් වරදක් කළා. ඊට පස්සේ අවසානයේ දෙවියන් වහන්සේ ආදම්ගෙන් අහනවා මෙන්න මෙහෙම. උන්වහන්සේ නුඹ නග්න බව නුඹට කීවේ කවුද? නොකන්ට මා අනකල ගහෙන් කෑවෙහිදැයි ඇසූසේක. මිනිසයාද මා සමග සිටින්ට ඔබ වහන්සේ දුන් ස්ත්‍රිය ගහෙන් මට දුන්නාය. මමද කෑවෙමි කීය. ස්වාමී දෙවියන් වහන්සේ නුඹ කළ මේ දේ මොකදයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද සර්පයා මා රැබැට්ටුවේය මම කෑවෙහියයි කීවාය. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය මේ වරද තැබීමේ ආරම්භය මෙන්න මෙතන. දැන් ආදම් සහ ඒව කියනවා මට හරියට එහෙම කතාවක් කියන්නේ මට කරන්න දෙයක් නැහැ. ආදම් කියනවා සර්පයා තමයි මට මේක කරන්න කිව්වේ. සර්පයා තමයි මම මේ தත්ත්වයට පත් කළේ. ඒ නිසා මම වැරදි කළේ. ඒ වගේ ස්ත්‍රීගෙන් අහනවා. ස්ත්‍රිය කියනවා ආදම් කියනවා සමාවෙන්න. ආදම් කියනවා ඔබ මට දුන්න ස්ත්‍රිය තමයි මට මේක දුන්නේ. ස්ත්‍රීගෙන් අහපුවම ස්ත්‍රිය කියනවා සර්පයා තමයි මාව රැවට්ටුවේ. හැබැයි දෙවියන් වහන්සේ ස්ත්‍රියටවත් නෙමෙයි සර්පයටවත් නෙමෙයි ආඥාව දුන්නේ. දෙවියන් වහන්සේ ආඥාව දුන්නේ ආදම්ට. ආදම්ට කිව්වා මේ හැම දෙයක්ම උයනේ මවලා නිර්මාණය කරලා ඔහු සමග ඉන්න ස්ත්‍රිය ඔහුට නිර්මාණය කරලා හදලා දීලා ආදම්ට කියනවා උයනේ හැම ගහකින්ම කන්න පුළුවන් හැබැයි යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්න එපා කියලා. මේ ආඥාව ආදම්ට දුන්නේ. අද දෙවියන් වහන්සේගේ වචනය ඔබට මට දීලා තිබෙන්නේ. අපි දැනගන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය අනුව ජීවත් වෙන්න. දෙවියන් වහන්සේට විරුද්ධව වරදක් යමෙක් කරනවා නම් ඒ කෙනා දෙවියන් වහන්සේගේ වචනේ දන්නේ නැහැ නෙමෙයි. බොහෝ දුරට හරි මොකක්ද වැරදි මොකක්ද කියලා අපි හැමෝම දන්නවා. නමුත් වරදක් සිදු වුණොත් කෙනෙක්ගේ දුර්ලභකමක් නිසා අඩුපාඩුකමක් නිසා වරදක් සිදු වුණොත් ඒ වරද තව කෙනෙක් නිසායි මේ වරදට මම පත් උනේ. නැත්තම් තව කෙනෙක් තමයි මේ වැරද්ද කළේ. තව කෙනෙකුයි මාව මෙතනට මේ தත්ත්වයට පත් කළේ. නැත්තම් අරයා වැරදි කළා මම ධර්මිෂ්ඨයි කියලා කියනවට වැඩිය ප්‍රේමවන්ත සහෝදරයන් සහෝදරිය ජේසුස් වහන්සේ ස්ත්‍රියට කිව්වේ මමත් නුඹට වරද තබන්නේ නැහැ නැවත පව් කරන්න එපා කියලායි. මෙන්න මේ යොහන් තුමාගේ සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේගේ කටින් මුඛයෙන් පිට වෙනවා ලස්සන වචන දෙකක්. මම ඔබේ අවධානය එතනට යොමු කරන්න මේ උදාසන. අටවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ පළහැ කොටස කියනවා නුඹලා අතරින් පව් නැත්තා ඈට පළමු කොට ගලක් ගසාවයි කියා. නුඹලා අතරින් පව් නැත්තා ඈට පළමු කොට ගලක් ගහන්න. අද ඔබ හෝ මා හෝ යම් කෙනෙකුට වරදක් තියෙනවා නම් යම් කෙනෙක් වැරදි කියලා කියනවා නම් යම් කෙනෙක් කරපු වැරද්දක් අපි ඒක ඉදිරියට අරගෙන යනවා නම් එහෙම නැත්නම් එයා පව්කාරයෙක් එයා අධර්මිෂ්ඨයෙක් එයාගේ ජීවිතයේ චරිතය හංවඩු ගහනවා නම් පව්කාරයෙක් කියලා යේසුස් වහන්සේ කිව්ව කතාව නුඹලා අතරින් පව් නැත්තා ඇයට පළමු කොට ගලක් ගසාවයි උන්වහන්සේ කිව්වේ එහෙමයි. උන්වහන්සේ කන්දවල දේශනාවේදී කිව්වා තව කෙනෙක්ගේ ඇසේ තියෙන රොඩ්ඩ බලන්න ඉස්සෙල්ලා ඔබේ ඇහි තියෙන පරාලය දිහා බලන්න කියලා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී මේ වචන දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙන්නේ ඔබට මට අපේ ජීවිතය අපේ චරිතය වෙනස් කරගන්න. වැරදි නොකරන මිනිස්සු කවුරුත් නැහැ මේ පොළවේ. එයා අධිහිලිවන්තයෙක් වෙන්න පුළුවන්, එයා නායකයෙක් වෙන්න පුළුවන්, එයා දේවදාසයෙක් වෙන්න පුළුවන් මොන තරාතිරමක හිටියත් මිනිස්යන් නිසා දුර්වල නිසා වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ විතරයි මේ පොළවේ ජීවත් වුණේ වරදක් නොකරපු එකම සුද්ධ තනන් වහන්සේ මේ පොළවේ මිනිස්යෙක් හැටියට ජීවත් වුණේ. වෙන කිසිම කෙනෙක් වරදක්
නොකර ජීවත් වෙලා නැහැ. අපි උත්සාහවන්ත වෙනවා. අපි දන්න උපරිම ධෛර්යයෙන් අපි උත්සාහවන්ත වෙනවා. නමුත් අපි අපොහසත් වෙනවා. ඒ අපොහසත් වෙනවා මේ ස්ත්‍රිය වරදක් කළා. සමහර විට යාට ජීවත් වෙන්න වෙන ජීවනෝපායක් නැති නිසා වෙන්නේ නැති. අපේ භාෂාවෙන් අපි කියනවා නම් එයා ඇඟ විකුණලා ජීවත් වුණේ. එයා ගණිකාවක් හැටියට ජීවත් වුණේ. සමහර විට එයාගේ දරුවෝ නඩත්තු කරන්න වෙන්නේ නැති. නමුත් යේසුස් වහන්සේ ඒ ස්ත්‍රිය දිහා බලලා කියනවා කවුරුත් නුඹට වරද තැබුවේ නැද්ද? මමත් නුඹට වරද තබන්නේ නැහැ. ප්‍රේමද සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ කියන පළවෙනි කතාව තමයි නුඹලා අතරින් පව් නැත්තා ඇයට පළමු කොට ගලක් ගසාවා කියා. එනිසා මේ උදෑසන හොඳට තේරුම් ගන්න. අපි හැම කෙනෙක්ම අපේ බලාපොරොත්තුව ස්වර්ග රාජ්‍යයේ පංකාරකම. අපේ බලාපොරොත්තුව මේ පොළවේ අපේ හැම රැකියා ව්‍යාපාර අපේ ජීවිතය අපි මේ හැම දෙයක්ම ගෙවන අතර අපේ බලාපොරොත්තුව කෙදිනක හෝ යේසුස් වහන්සේ පැමිණෙන දවසේදී උන්වහන්සේත් එක්ක ඒ උතුම් බලාපොරොත්තුව කරා යන එකයි අපේ එකම ආසාව. එතනට යනකම් කවුරුත් 100% ධර්මිෂ්ඨව මේ පොළවේ ජීවත් වෙන්නේ නැහැ. වරදක් නැතුව මම විශ්වාස කරනවා වරදක් නැතුව පොඩි හෝ වරදක් නැතුව ශුද්ධවන්තයෙක් හැටියට මේ පොළවේ ජීවත් වෙන්න කිසිවෙකුට බෑ. අපි මිනිස්සු නිසා. හැබැයි වැරදි සිද්ධ වෙනවා. වැරදි සිද්ධ වුණාම අපිට උන්වහන්සේගේ පූජාව තිබෙනවා. කුරුස පූජාව තිබෙනවා. ඒ ක්ෂණයකින් ඒ වරද පිළි අරගෙන පසුතැවිලි වුණාම අපිට ඒ පූජාව හරහා සමාව තිබෙනවා. නැවත දෙවියන් වහන්සේත් එක්ක සමගි වෙන්න අපිට හැකියාව තිබෙනවා. සමහර විට අපි වරදක් කළාම අපේ වරද අපි තේරුම් අරගෙන අපි වැරදක් කළා කියලා අපි දැනගත්තාම අපි අඬලා වැළපිලා පසුතැවිලි වෙලා හදවතින් අඬලා අපි දෙවියන් වහන්සේට කියනවා ස්වාමීන් සමාව වෙන්න කියලා. අපි එහෙම ඉල්ලලා ජේසුස් වහන්සේගේ පූජාව හරහා අපි නැවත සමගි වෙනවා. තව කෙනෙක් වරදක් කළාම ඒ පුද්ගලයාත් එයාත් දෙවියන් වහන්සේව දන්න නිසා එයාත් මේ පූජාව දන්න නිසා එයාත් මේ විදිහටම සමාව ඉල්ලලා නැවත සමගි වෙන්න උත්සාහ කරනවා. හැබැයි තව කෙනෙක් වරදක් කළාම අපි මොකද කරන්නේ? පරිසවරු ලියන්නෝ වගේ මේ මිනිස්සු ඇවිල්ලා කිව්වේ ගල් ගහලා මරලා දාන්න. අපිත් සමහර විට මෙන්න මෙහෙම කරනවා. අපිටත් කෙනෙක්ගේ වරදක් දැක්කහම අපිටත් කෙනෙක්ගේ වරදක් ඇසුනහම මෙයා මෙහෙම වරදක් කරලා කියලා අපි උත්සාහ කරන්නේ මොකක්ද? අපිත් ගල් ගහලා ඒ පුද්ගලයාගේ චරිතය මරන්න හදනවා. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ කියන්නේ නුඹලා අතරින් පව් නැති පුද්ගලයෙක් නැත්නම් නුඹලා අතරින් පව් නැත්තා ඇයට පළමු කොට ගලක් ගසාවයි කීසේක. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ accusing spirit මේ වරද තැබීමේ ආත්මය එන්නේ යක්ෂයාගෙන්. එයා ආදම් හා ඒව පරීක්ෂාවට වැටුනේ යක්ෂයා ගෙනාවේ උන්ට පරීක්ෂාව උත්පත්ති තුන්වෙනි පරිච්ඡේදයක වැටුණාට පස්සේ පව් කළාට පස්සේ එතනින් තමයි මේ වරද තැබීමේ ආත්මය එන්නේ. එතනින් ඉස්සරහට කියවලා බලන්න ආදම් සහ ඒව උයනේ ඉන්නකොට ඔවුන්ට මේ ආත්මයක් තිබුණේ නැහැ. උන්ට තිබුණ දෙවියන් වහන්සේගේ ආත්මය. ඔවුන් ක්‍රියා කළ දෙවියන් වහන්සේගේ ආත්මය. හැබැයි ඔවුන් පරීක්ෂාවට හසු වුණාට පස්සේ ඔවුන් වරදට වැටුණාට පස්සේ ඔවුන් වැරදුනාට පස්සේ ඒ හරහා ඔවුන්ට මේ ආත්මය ආවේ. ඔවුන් ඒකයි කියන්නේ. ඒකයි ආදම් කියන්නේ. ඔබ වහන්සේ මට දුන්න ස්ත්‍රිය තමයි මට මේක කළේ. ඒකයි ස්ත්‍රිය කියන්නේ ඔබ වහන්සේ මට මේක කළේ මම ආව රැවට්ටුවේ සර්පයා. කාටවත් වරද තබලා හරියන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ වැරදි නම් දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබට වැරදුනා නම් දෙවියන් වහන්සේ ඉදිරියේ තව කෙනෙක් වරදක් කරලා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සමගි වෙන්න පුළුවන් පූජාව හරහා පසුතැවිලි වුණොත් සමාව ඉල්ලලා නැවත හදාගත්තොත් ඒ ජීවිතේ ලස්සන ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හැබැයි පරිස්සම් වෙන්න තව කෙනෙක් වරදක් කළාම ඒ වරද ගැන කතා කරලා ඒ පුද්ගලයාගේ චරිත ඝාතනය මේ යේසුස් වහන්සේ චරිතය ඝාතනය කරන්න එපා. මේ යේසුස් වහන්සේ ස්ත්‍රියට එහෙම දෙයක් කළේ නැහැ. මේ යේසුස් වහන්සේ බැලුවේ ස්ත්‍රියගේ ජීවිතය දිහා. මේ යේසුස් වහන්සේ බැලුවේ මේ ස්ත්‍රියගේ හදවත දිහා.
මේ බාහිරින් පරිසවරු ලියන්න ගෙනල්ලා පෙන්නවා ක්‍රියාව මේ ක්‍රියාව වැරදි මේ විවස්ථාවට පටහැනි ගල් ගහලා මරලා දාන්න ඕන ක්‍රියාවක්. යේසුස් වහන්සේ ඒක නෙමෙයි දැක්කේ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය යේසුස් වහන්සේ ස්ත්‍රිය කරපු ක්‍රියාව නෙවෙයි දැක්කේ. යේසුස් වහන්සේ මේ ස්ත්‍රිය ඇඟ විකුණලා ජීවත් වෙච්ච එක නෙමෙයි දැක්කේ. යේසුස් වහන්සේ දැක්කේ මේ ස්ත්‍රියගේ හදවත. ඒ නිසා යේසුස් වහන්සේ කියනවා වරදක් නැති කෙනා පළවෙනි ගල ගහන්න. උන්වහන්සේගේ ප්‍රඥාව ඒකයි. උන්වහන්සේ ප්‍රඥාව පාවිච්චි කළා. මිනිස්සු එතනින් යන්න ගියා. මොකද හැම කෙනෙක් තුළම වරදක් තිබුණා. අපි තව කෙනෙක්ට ඇඟිල්ලක් දික් කරනවා නම්, අපි තව කෙනෙක්ගේ වැරදක් කතා කරනවා නම් මතක තබා ගන්න. අපිට අපි අතේ වැරද්දක් නැත්තම් අපි තව කෙනෙක්ගේ වරදක් කතා කරමු. අපි අතේ පාපයක් නැත්තම් අපි සම්පූර්ණ නම් අපි අතේ වරදක් නැත්තම් අපි තව කෙනෙක්ගේ වැරදක් ගැන කතා කරමු. එහෙම නැත්තම් අපි දුර්වලයි කියලා හිතලා අපි අතිනුත් වැරදි සිද්ධ වෙනවා කියලා හිතලා තව කෙනෙක්ගේ වරදක් විවේචනය කරන්න එපා. තව කෙනෙක්ව විවේචනය කරන්න එපා. ඒ වරද ගැන කතා කරන්න එපා. දෙවෙනි කතාව යේසුස් වහන්සේ කියන්නේ කිසිවෙක් නුඹ වරදට පත් කළේ නැද්දයි ඇසූසේක. කිසිවෙක් නුඹ වරදට පත් කළේ නැද්ද? යේසුස් වහන්සේ අහනවා මේ ස්ත්‍රියගෙන්. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ස්ත්‍රියට කොච්චර සතුටක් ඇති වෙන්නේ නැද්ද? ස්ත්‍රියට කොච්චර සතුටක් ඇති වෙන්නේ නැද්ද? මිනිස්සු එකතු වෙලා ඇයව ගෙනාවේ ගල් ගහලා මරලා දාන්න. නමුත් මේ උත්තමෙක් මේ පෞකාරියගේ මං වැනි පෞකාරියක් මං වැනි මේ වගේ ජීවිතයක් ගත කරපු මං වැනි කෙනෙක් දිහා බලලා මේ මගේ පැත්තට මේ උත්තමයා කතා කරනවා. කියනවා මිනිස්සුන්ට පළවෙනි ගල ගහන්න පාපයක් නැති කෙනා. ඊට පස්සේ මේ උත්තමයා මගෙන් අහනවා කවුරුත් ඔබට වරද තැබුවේ නැද්ද? මොන වගේ සතුටක් ඇති වෙන්නේ නැද්ද? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය යාකෝබ් පොතේ කියනවා මුලා අතරේ සහෝදරයෙක් වරදක් කළොත් මුරුදුකමේ ආත්මයෙන් ඔහුව නැවත හරව ගන්න උත්සාහ කරන්න කියලා. නුඹලා අතරින් කවුරු හරි වැරද්දක් කළොත් මුරුදුකමේ ආත්මයෙන් ඔහුව නැවත හරව ගන්න. ඔහුව බේර ගන්න උත්සාහ කරන්න. යේසුස් වහන්සේ ස්ත්‍රියට කතා කරලා ඇහුවේ කවුරුත් නුඹට වරද තැබුවේ නැද්ද? ඇයි මෙහෙම ඇහුවේ? ඊළඟ උත්තරය දෙන්න කලින් මේ ස්ත්‍රියගෙන් උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවේ. කවුරුත් වරද තැබුවේ නැද්ද? කෝ නුඹට ගල් ගහන්න ආපු මිනිස්සු? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබේ මගේ ජීවිතවලට ජේසුස් වහන්සේගේ චරිතයෙන් ඇරෙන්න අපේ චරිතය වර්ධනය කරගන්න ගොඩනගා ගන්න වෙන ආදර්ශයක් නැහැ. වෙන ආදර්ශයක් නැහැ. යේසුස් වහන්සේ මේ ස්ත්‍රියගෙන් ප්‍රශ්නයක් ඇහුවේ. කවුරුත් ඔබට වරද තැබුවේ නැද්ද? නැහැ ස්වාමිනී. මමත් නුඹ වරදටපත් නොකරමි. මමත් නුඹ වරදටපත් නොකරමි. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මෙන්න ජේසුගේ චරිතය. ඔබට කැමති නම් ඔබ උන්වහන්සේගේ චරිතයේ එක්ක ඔබේ චරිතය ගොඩනගා ගන්න උත්සාහ කරන කෙනෙක් නම් මෙන්න ඔබට අවස්ථාවක්. වැරදි දකි. දැන් මේ වර්තමානයේ ඊටමත් මේ වර්තමාන ලෝකයේ නැත්නම් මේ වර්තමාන ජීවත් වෙන සමාජය ඊටමත් නපුරුයි දුෂ්ටයි. ඊටමත් නපුරුයි දුෂ්ටයි. යක්ෂයා උත්සාහ කරනවා බොහොම සූක්ෂමව විශේෂයෙන් කිතුණුවන්ව දේව දරුවන්ව මුලා කරලා විනාශ කරලා දාන්න. බොහොම දරුණු සමාජයක අපි ඉන්නේ. නමුත් ඒ හැම එකක් අතරම ඔබට කැමති නම් ඔබේ චරිතය ගොඩනගා ගන්න. ඔබේ ජීවිතේ ඉහළට ඔසවා ගන්න. දෙවියන් වහන්සේගේ වචනේ ලියා තිබෙන ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයෙන් ඒ උසමහතේ ප්‍රමාණයට ඔබට වැඩෙන්න කැමති නම් ගොඩනගෙන්න කැමති නම් මෙන්න ඔබට අවස්ථාවක්. යේසුස් වහන්සේ වරද තැබුවේ නැහැ. වැදගත්ම දේ නැත්නම් මේකේ තිබෙන විශේෂම දේ තමයි යේසුස් වහන්සේ වරද තැබුවේ නැත්තේ
කාමීච්ඡාචාරය කරපු සහෝදරියෙකුට කාමීච්ඡාචාරය කරපු ස්ත්‍රියකට බොරුවක් කියපු කෙනෙකුට නෙමෙයි අපි ගාව තියෙනවානේ පොඩි හදාගත්ත වැරදි තියෙනවනේ අපි ගාව ටිකක් ලෙවල් වලට දාපු ඒවා එච්චර ගාණක් නැති ඒවා ටිකක් ලොකු ඒවා බැරෑරුම් ඒවා කල යුතු නැති ඒවා කල නොකල යුතු ඒවා තියෙනවා කිතුණුවෙක් මේක නොකල යුතුයි කිතුණුවෙක් මේක කළාට කමක් නැහැ මේක පොඩ්ඩ ගාණක් නැහැ අපි එහෙම හදාගෙන තියෙනවා බොරුවක් කිව්වට ගාණක් නැහැ මේ කාමීච්ඡාචාරය කරද්දීම අල්ලගත්ත ස්ත්‍රියක් එයාට තමයි යේසුස් වහන්සේ කියන්නේ මම නුඹට වරද තබන්නේ නැහැ මේවා කියද්දි ගොඩක් අයට ප්‍රශ්න මතුවෙන්න පුළුවන් මේ වරදක් කරද්දීම අල්ලගත්ත කෙනෙක් අද අපේ සමාජයේ වරදක් වුණාම අපි ඒ වරද ගැන කතා කරලා ඒ වරදත් එක්ක මේ පුද්ගලයාවත් එළියට විසි කරලා ඉවරයි. නමුත් යේසුස් වහන්සේ කතා කළේ යේසුස් වහන්සේ බැලුවේ කොතනද කියලා බලන්න මේ ස්ත්‍රියගේ ජීවිතය දිහා. මේ ස්ත්‍රියත් එක්ක ගෙනාපු මේ ස්ත්‍රිය කරපු ක්‍රියාව දිහා නෙමෙයි යේසුස් වහන්සේ බැලුවේ. මේ වැරද දිහා නෙමෙයි යේසුස් වහන්සේ බැලුවේ ස්ත්‍රියගේ අතුලාන්තය දිහා. මේ ස්ත්‍රියගේ හදවත දිහා. මේ ජීවිතයේ වටිනාකම දිහා. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ මම නුඹට වරද තබන්නේ නැහැ. නැවත පව් කරන්න එපා. මේ ස්ත්‍රිය නැවත මේ වරද නොකරන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනය ඔබට කියන දේ වරද තැබීම නැත්නම් වරද තැබීමේ ආත්මය accusing spirit එක දෙවියන් වහන්සේගේ ආත්මය නෙවෙයි. ඒක යක්ෂයාගේ ආත්මය. ඒක සාතන්ගේ ක්‍රියාවක්. ඔබ කෙනෙකුට වරද තබනවා නම් මොන තරම් මේ හිටියත් ඔබගේ කටින් එළියට වචන පිට වෙනවා නම් තවත් කෙනෙක්ව වරදකාරයා කරලා ඒ කෙනා වරද කරලා දැන් සමාන සාධාරණීකරණය කරනවා වරදක් කළාම කතා කරන්න ඕනේ. වරදක් කළාම වැරදි කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි යේසුස් වහන්සේ වරද කතා කළේ නැහැ. කොතන සඳහන් වෙන්නේ මේ 8 වෙනි පරිච්ඡේද දෙවෙනි පදේ ඉඳන් 11 වෙනි පදේ වෙනකන් මොන පදේද මොන වචනේ සඳහන් වෙන්නේ යේසුස් වහන්සේ මේ ස්ත්‍රිය කරපු කාමීච්ඡාචාරකම ගැන කතා කරා කියලා. එක වචනයක් අපිට හම්බ වෙනවද මේ කොටස තුල? කතා කළේ නැහැ. මේ ලියන්නෝ සහ පරිසරය ඇවිල්ලා කිව්වෙත් එහෙමයි. ආචාර්යනි මේ ස්ත්‍රී කාමීච්ඡාචාරය කරද්දීම අපි අල්ලගත්තා. කිසිම කතාවක් නැහැ. අරයා මට කිව්වා මෙයා මට කිව්වා නෙමෙයි. ඒ සිදුවීම වෙන වෙලාවෙම ඒ වෙලාවෙම එතනදිම අල්ලගත්තේ. සාක්ෂිත් එක්ක. කොතනද උන්වහන්සේ කතා කළේ එක වචනයක්වත් මේ වැරද්ද ගැන? කොතනද කතා කරලා ඇහුවේ ඇයි උඹ කාමීච්ඡාචාරය කළේ? ඇයි මොකද්ද හේතුව කියලා කිසිම දෙයක් කතා කළේ නැහැ. කවුද වරද තැබුවේ? කවුරුත් වරද තැබුවේ නැහැ ස්වාමීනි. මමත් උඹට වරද තබන්නේ නැහැ. නැවත පව් කරන්න එපා. මෙන්න මෙතන තමයි වැදගත්ම දේ. නැවත පව් කරන්න එපා. යාකෝබ් තුමාගේ සුභාරංචිය කියන්නේ ඒකයි. කෙනෙක් වැරද්දක් කළොත් මුරුදුකමේ ආත්මයෙන් නැවත ඔහුව හරවා ගන්න බලන්න. මේ යේසුස් වහන්සේ ඒක තමයි කළේ. මමත් නුඹට වරද තබන්නේ නැහැ. නැවත පව් කරන්න එපා. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ ආත්මයෙන් හැසිරෙන්න. මම නැවත නැවත ඔබට කියන්නේ මේ වරද තැබීමේ ආත්මය අක්ෂයාගෙන්. වරද තැබීමේ ආත්මය හරහා බොහෝ දේවල් සිද්ධ වෙනවා. නැවත කිසි දිනක ඒ මනුෂ්‍යයා නැගිටින්නේ නැහැ. ඒ මනුෂ්‍යයා දුර්වලයි නම්. කෙනෙක් වරදක් කළාම ඒ වරද ගැන කතා කරලා ඒ මනුෂ්‍යයාගේ ජීවිතේ තව තවත් අගාධයට දැම්මහම ඒ මනුෂ්‍යයා දුර්වලෙක් නම් කවදාවත් නැගිටින්නේ නැහැ. සමහරවිට මේ මනුෂ්‍යයා ඇදහිල්ලත් එපා වෙයි. නමුත් අපි ජේසුස් වහන්සේ වගේ ක්‍රියා කරන්න උත්සාහ කරමු. වරද තැබුවේ නැහැ. කවුරුත් නුඹට වරද තැබුවේ නැද්ද? ඒ මිනිස්සු වරද තැබුවේ නැත්තේ මිනිස්සුන්ගේ ජීවිතවල වරදක් තියෙන නිසායි. ජේසුස් වහන්සේට හොඳටම හැකියාව තිබුණා මේ ස්ත්‍රියට කියන්න උඹ කාමීච්ඡාචාරිකයෙක් කියලා. ඇයි? ජේසුස් වහන්සේ වරදක් නොකරපු නිසා. හැබැයි උන්වහන්සේ ඒත් මේ ස්ත්‍රියට අනුකම්පා කරලා මේ ස්ත්‍රියගේ හදවත දිහා ඇතුළාන්තය දිහා බලලා මේ ආත්මයේ වටිනාකම දිහා බලලා
මේ ආත්මය විනාශ වෙනවට උන්වහන්සේ කැමති නැති නිසා ඒකයි යොහන් 3:16 කියන්නේ. කිසිවෙක් දෙවියන් වහන්සේ කෙරේ අදහන කිසිවෙක් විනාශ වීම උන්වහන්සේ කැමැත්ත නෙවෙයි. එහෙම බලලා තමයි මේ ස්ත්‍රියට කියන්නේ. නැත්නම් මේ පාපය පිළිගත්ත නෙවෙයි. මේ කාමීච්ඡාචාරයට එකඟ වුණා නෙමෙයි. අද ගොඩක් අය එහෙම හිතනවා. වරද ගැන කතා කරන්නේ නැති වුණාම කියනවා වරද එකඟයි. යේසුස් වහන්සේටත් මේ මිනිස්සු කියන්නේ නැති. ලියන්නෝ කාමීච්ඡාචාරික ලියන්නෝ පරිසවරු කියන්නේ නැති. මේ මොසස්ගේ ව්‍යවස්ථාව මෙහෙමයි තියෙන. තවත් සාක්ෂි ඕනේ නැහැ. මේ කාමීච්ඡාචාරය කරද්දිම අපි අල්ලගත්තේ. මේ මිනිස්සු අයි මේ ස්ත්‍රියට වරද තියන්නේ නැත්තේ. අයි මෙයා කාමීච්ඡාචාරය කියලා කියන්නේ නැත්තේ. ඒ කිව්වේ නැත්තේ එකම හේතුව නිසායි. ඒ තමයි යේසුස් වහන්සේ මේ ස්ත්‍රියගේ ජීවිතය විනාශ වෙනවට කැමති වුණේ නැහැ. ගල් ගහලා මැරලා දැම්මනම් ඒ පාපයත් එක්ක ඒ අධර්මිෂ්ඨකමත් එක්ක පෞකාරයක් හැටියට මේ ස්ත්‍රිය ජීවිතය අවසන් කරන්නේ. හැබැයි යේසුස් වහන්සේ කරපු දෙයින් මේ ස්ත්‍රිය ජීවත් වුණා. ජීවත් වුණා විතරක් නෙමෙයි මේ උන්වහන්සේගේ උතුම් ගැලවීමේ පංගුකාරයක් වුණා. ධර්මිෂ්ඨ කාන්තාවක් බවට පත් වුණා. නැවත පව් කරන්න එපා. එනිසා ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනයෙන් ඔබට ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේගේ වචනයෙන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන්න ඇති. වරදට සමාව දෙමු. වරද පෙන්වලා දෙමු. මුරුදු කමේ ආත්මෙන් වරද ගැන කතා කරන්නේ නැතුව ඉන්න කියලා දේවචනේ කොහෙවත් කියලා නැහැ. යේසුස් වහන්සේ මේ අවස්ථාවේ මේ ස්ත්‍රියගේ ජීවිතේ මේ සිදුවෙච්ච වැරද ගැන කතා කළේ නැහැ. ඒකට විශේෂ පරමාර්ථයක් තිබුණා. ඒ තමයි මේ ස්ත්‍රියට උන්වහන්සේ අනුකම්පා කළා. ඒ වගේම මේ ස්ත්‍රිය ජීවත් වෙනට උන්වහන්සේ කැමති වුණා. මේ ස්ත්‍රියගේ ආත්මය ගැන උන්වහන්සේට ලොකු බරක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ කියනවා මමත් නුඹට වරද තබන්නේ නැවත පව් කරන්න එපා. අපි අපේ ජීවිතේ වැරදි වුණාම අපි ඒව හදා ගන්න දන්නවා. අපේ ජීවිතේ වැරදි වුණාම අපි ඒව හදා ගන්න දන්නවා. අපි දැනගත්තාම අපිට තේරුණාම අපි අතින් වරදක් වුණා කියලා දෙවියන් වහන්සේ අප්‍රසන්න දෙයක් අපෙන් සිදු වුණා කියලා අපි දැනගත්තාම අපි ඉක්මනින් නැවත අපේ අතුලාන්තය හදා ගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තවත් කෙනෙක් වරදක් කළාම සමහර විට ඒ කෙනා හදාගන්නේ සමහරලාට ඒ කෙනාට හදාගන්න බෑ. හැබැයි අපි තවත් ඒ වරද ගැන කතා කරන්න ගියාම අපි තවත් ඒ වරද උලුප්පලා අපි ඒ වරද ගැන විවේචනය කරන්න ගියාම අපි ඒ වරද තන කතා කරන්න ගියාම ඒ පුද්ගලයාගේ අතුලාන්තයට හානි වෙන්න පුළුවන්. ඒ නිසා යේසුස් වහන්සේගේ ආත්මය සිහි කරන්න. උන්වහන්සේ වරද තිබුණේ නැහැ ප්‍රේමවත් සහෝදරයා සහෝදරිය. අපි කවුරුත් දුර්වලයි. අපි කවුරුත් සම්පූර්ණ නැහැ. ඒ නිසා මේ උදෑසන මේ වචනයෙන් අපි තීරණයක් ගමු. මේ වචනයෙන් අපි තීරණයක් ගමු. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛේ අපි උන්වහන්සේට කියමු ස්වාමීනි තවත් කෙනෙක්ගේ වැරදි ගැන කතා කරන්න නෙමෙයි. තවත් කෙනෙක්ගේ ජීවිතේ වරදක් නිසා ඒ කෙනාව හෙලා දකින්න නෙවෙයි. තවත් කෙනෙක්ගේ ජීවිතේ වරදක් නිසා ඒ කෙනාගේ ජීවිතේ තවත් පහළට ඇදලා දාන්න නෙවෙයි. අපිට ඒ කෙනාට සමාව දීලා ඔබ වහන්සේගේ ආත්මයෙන් එදා ඔබ මේ පොළවේ ජීවත් වෙද්දී ඒ ස්ත්‍රියගේ ජීවිතයට අනුකම්පා කරලා වරද නොතබා එයාව නිදහස් කළා වගේ අපිට නිදහස් කරන්න උදව් කරන්න. අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. අපි හැම කෙනෙක්ම අපේ දෙනෙත් වසාගෙන අපි උන්වහන්සේට මේ උදෑසන අපි කියමු ස්වාමීනි. ඒක යාකෝබ පොතේ 5 වෙනි පරිච්ඡේදයේ කියන්නේ 16 වෙනි පදේ එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී සුවය ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරන්න. ධර්මිෂ්ඨ මිනිසෙක් ඔප්පු කරන කන්නලව කරුණ කොටගෙන මහත් දේ ඉෂ්ට වේ. මෙතන දෙවියන් වහන්සේගේ වචනේ කතා කරන්නේ අපේ වරද අපි කියා දීලා දෙවියන් වහන්සේට කියමු. අපි මේ වෙනකන් එහෙම තමයි ජීවත් වුනේ. අපි මේ වෙනකන් අපි තව කෙනෙක්ගේ ජීවිතේ තව කෙනෙක්ගේ දේවල් තව කෙනෙක්ගේ ජීවිතේ වැරදි ගැන අපි කතා කළේ. අපි එයාට මෙයාට වැරදි කියලා කිව්වා. අපේ අතේ වැරදි තියාගෙන, අපේ අතේ බොහෝ දුර්වලකම් තියාගෙන, අපේ අතේ බොහෝ අඩුපාඩුකම් තියාගෙන,
අපි දැක්කේ ඒ පුද්ගලයාගේ ජීවිතයේ වැරද්ද විතරයි. අපි දැක්කේ පුද්ගලයාගේ ජීවිතයේ අඩුපාඩුකම විතරයි. නමුත් අපේ ජීවිතවල දේවල් අපි දැක්කේ නැහැ. අපි ඒවා තියාගෙන අපි තවත් කෙනෙක්ගේ වැරදි කතා කළේ. ඒ නිසා ස්වාමීන් අපිට සමා වෙන්න. අපිට සමා වෙන්න. අපි හැම කෙනෙක්ම දෙනෙත් වසාගෙන අපි මේ උදෑසන උන්වහන්සේට කියමු. ස්වාමීනි අපේ හදවත වෙනස් කරන්න. තවත් ඉදිරියට ජේසුස් වහන්සේ එදා කාමීච්ඡාචාරය කරද්දීම හසු වෙච්ච ස්ත්‍රියට සමාව දුන්නා වගේ. වරද ගණන් නොගෙන වරද නොතබා අයව නිදහස් කළා වගේ. ස්වාමිනී තවත් කෙනෙක්ගේ ජීවිතේ වරදක් අපි දැක්කහම තවත් කෙනෙක්ගේ ජීවිතේ වරදක් ගැන අපි අසුවහම ඒ පුද්ගලයාට අනුකම්පා කරලා මං වගේම ඔහු දුර්වලයෙක් කියලා සිතලා ජේසුස් වහන්සේ මනුෂ්‍යයාට සමාව දුන්නාක් මෙන්ම ජේසුස් වහන්සේ මට සමාව දුන්නාක් මෙන්ම ඒ පුද්ගලයාට සමාව දීලා මුරුදුකමේ ආත්මෙන් ඒ පුද්ගලයාව නැවත හරවා ගන්න පිණිස මට ක්‍රියා කරන්න උදව් කරන්න කියලා අපි හැම කෙනෙක්ම උන්වහන්සේගෙන් ඉල්ලමු. මින් ඉදිරියට තවත් කෙනෙක්ව වරදටපත් කරන්න එපා. මින් ඉදිරියට තවත් කෙනෙක්ගේ ජීවිතේ වරදක් ගැන විහිළුවෙන් කතා කරන්න එපා. මින් ඉදිරියට තවත් කෙනෙක්ගේ ජීවිතේ වැරදි ගැන එයාව හෙලා දැකලා කතා කරන්න එපා. වැරදි විවේචනය කරන්න එපා. යේසුස් වහන්සේ එහෙම කළේ නැහැ. උන්වහන්සේ වරද තැබුවේ නැහැ. උන්වහන්සේ කිව්වා නැවත පව් කරන්න එපා. මම නුඹට වරද තබන්නේ නැහැ. නැවත පව් කරන්න එපා. ඒ මම නුඹට වරද තබන්නේ නැහැ කියපු අවස්ථාවෙම ඒ ස්ත්‍රියගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි ආඥා කරමු. ඔබ මේ විදිහට වෙනස් වෙලා ඔබේ වරද කියා දීලා දෙවියන් වහන්සේ ඉදිරියේ පස්තැවිලු හදවතකින් ඔබ උන්වහන්සේගේ අභිමුඛයේ මේ යාඥාවට එක්සිත් වෙන්න. කියන ස්වාමිනී මට උපකාර කරන්න. නැවත නැවතත් ඒ ආකාරයෙන් ජීවත් වෙන්න නොවේ. ඔබ වහන්සේ ඔබගේම මාංශයේ ඔබගේ පුත්‍රයාගේ ජීවිතයේ මේ පොළවේ පෙන්වුවා වූ ආදර්ශයට අනුව මට ජීවත් වෙන්න උදව් කරන්න. ඒ චරිතයෙන් මට ජීවත් වෙන්න උදව් කරන්න. අපි ආඥා කරමු. දයාබර ජීවමාන දෙවි පියාණනි අපි මේ උදෑසන ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාද පාමුලට පැමිණෙමින් ඔබ වහන්සේට මේ වචනය අසුවා වූ අපි හැම කෙනෙක් ඔබගේ දෑතට බාර දෙනවා. පියාණනි ඔබ වහන්සේගේ පුත්‍රයා මේ පොළවේ ජීවත් වන විට ස්වාමීන් වහන්සේ පෞකාර ස්ත්‍රිය ගැන මිනිස්සු වැරදි කතා කරන විට ඔබ වහන්සේගේ පුත්‍රයා ඇයට වරද නොතබා ඇගේ ජීවිතයේ වැරද ගැන කතා නොකර ප්‍රේමණීය හදවතකින් ඇගේ වරද කමා කරලා ඇයට වරද නොතබලා නැවත පව් නොකරන්නේයි ඇගෙන් ඉල්ලීමක් කළා. එනිසා දෙවියන් වහන්සේ මේ උදෑසන අපි හැම කෙනෙකුටත් ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ ආදර්ශය අනුව අපේ චරිතය හදාගන්න වෙනස් කරගන්න අපිට උදව් කරන්න. අපිත් එක්ක ඉන්න අය ස්වාමිනී මේ ස්වභාවයේ හැම කෙනෙක්මත් තවත් කිතුරුවනුත් අතින් බොහෝ වැරදි සිදු වෙයි මේ වර්තමානයේ. නමුත් ඔබ වහන්සේගේ පූජාව හරහා ඒ සියලුම වරදවලට සමාව තිබෙන නිසා ස්වාමිනී ඒ පුද්ගලයන්ගේ ජීවිතයේ වැරදි ගැන විවේචනය නොකර හෙලා නොදක ප්‍රේමයේ දෙනෙත් වලින් ඔවුන් දිහා බලලා ඔවුන් නැවත වෙනස් වෙයි කියන අදහසින් ඔවුන් දිහා බලලා ඔබට යාඥා කරන්න අපිට උදව් කරන්න. ස්වාමිනී අපි ඔබ වහන්සේට බාර වෙනවා. මේ වචනේ නිසා ඔබට ස්තුතිවන්ත වෙනවා. මේ වචනේ ආසන හැම කෙනෙකුටම ඔවුන්ගේ ජීවිතයට ශුද්ධාත්මිනී ඔබ තව තවත් කතා කරමින් ඔවුන් වෙනස් යුතුයන් වෙනස් කරගන්න, හදාගත යුතුයන් හදාගන්න, ආකල්ප වෙනස් කරගන්න, ඔවුන් තවත් මිනිසෙගේ දිහා බලන විදිය වෙනස් කරගන්න. ස්වාමිනී ඔබ වහන්සේගේ ප්‍රේමයේ හදවතින් එකිනෙකා දිහා බලන්න ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. මේ වචනේ ඔබට බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්.
දැන් අපි මුදාසන දෙවියන් වහන්සේට දෙන දේ අපේ අත්වලට ගමු. පූජාවල් අපේ අත්වලට ගමු. අපි උන්වහන්සේට ඒවා ඔප්පු කරන පිණිස දෙවියන් වහන්සේ අපට සැප වූ දේවල් වලින් මේ සියලු වාතාවරණ හමුවේ දෙවියන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ ජෙහෝවා ජෛරේ ඔබව අනාථව නාරින දෙවියන් වහන්සේ ඔබට හිඟ නොකරන දෙවියන් වහන්සේ ඒ දෙවියන් වහන්සේ ඔබ අත්දැකලා ඇති ඕනතරම් ඔබගේ ජීවිතයේ අත්දැකීම් වලින් ඒ නිසා ඒ දෙවියන් වහන්සේ ඔබට සැපෙවුවා වූ ඒ සැපීමේ ආශිර්වාද තුලින් නැවත උන්වහන්සේට ඔබ දෙන දේ ඔබ අතට ගන්න අපි ඒ උදෙසා දෙවියන් වහන්සේට යාඥා කරමු. දයාබර ජීවමාන දෙවි පියාණනි අපි ඔබ වහන්සේට යාඥා කරනවා දෙවියන් වහන්සේ මේ උදෑසන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීන් වහන්සේ අපට සැප වූ හැම දොරටු මාර්ග වලින්ම නැවතත් ඔබ වහන්සේ අපිට කළ හැම ආශිර්වාදයක් තුලින්ම නැවත ඔබ වහන්සේගේ දරුවන් ඔබට දෙන්නා වූ හැම පූජාවන් දැන් ඔබ වහන්සේගේ දාතට බාර කරනවා. පියාණනි හැම පූජාවකට ඔබ ආශිර්වාද කරලා ස්වාමිනී මේ වෙලාවේ ඔවුන් ඉන්න අත්දැකීම් වලට අනුව මේ වෙලාවේ ඔවුන් ඉන්න අවස්ථාවට අනුව ඔබ වහන්සේගේ සැපීමේ හස්තය එකිනෙකා වෙත දිගු කරලා ඔවුන් කරන ව්‍යාපාරවලට ඔවුන් කරන රැකියාවලට ඔවුන් උපයන හැම මාර්ගයකටම ඔබ ආශිර්වාද කරලා ඔබ ඔවුන්ගේ දෙවියන් වහන්සේ බව ඔවුන්ට අත්දකින්න සැලැස්සුව මැනව. පියාණනි අපි දෙන්නා වූ මේ හැම දීමනාවක් ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. දෙන්නා වූ මේ හැම ඔබගේ දරුවෙක් බාර කරනවා. ඔවුන් නැවතත් ඔබ වහන්සේගේ බලය අත්දකින්න පිණිස නැවතත් ඔබ වහන්සේගේ ජීවමාන බව අත්දකින්න පිණිස ස්වාමිනී ඔබ වහන්සේ උන්ට සපයන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමිනී හිඟකම් වලින් ඔවුන්ට පෙළෙන්න දෙන්න එපා. දෙවියන් වහන්සේ ආර්ථික අමාරුකම් වලින් ඔවුන්ගේ ජීවිතය වෙහෙසෙන්න දෙන්න එපා. දෙවියන් වහන්සේ අපි යාඥා කරනවා මේ රටේ මේ ලෝකේ මොන විදිහට දේවල් වෙනස් වුණත් ආර්ථිකය වෙනස් වුණත් මේ ලංකාව තුළ ජීවත් වෙන අපිට ඔබගේ දරුවන් ලෙස ස්වාමිනී ශක්තිමත් ආර්ථිකයක් ඇතුව ඔබ වහන්සේත් එක්ක මේ ගමන යන්න ඔබගේ සැපයීම අත්දකින්න ජෙහෝවා ජෛරේ දෙවියන් වහන්සේගේ සැපයීමේ බලය අත්දකින්න අපි හැම කෙනෙකුටම ආශිර්වාද කළ මැනව. ඔබගේ සුරක්ෂිත දෑතට මේ සියලු දේ බාර කරනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. හොඳයි අපි මෙහෙ දෙවියන් වහන්සේගේ දෑතට බාර කරලා යාඥා කරලා අවසන් කරමු. අපි උත්සාහවන්ත වෙනවා නැවතත් අපි ඉක්මනින් දේවස්ථානය තුල රැස් වෙන්න. නමුත් සෞඛ්‍ය නිලධාරීන්ගේ අවසර ලැබුණාම තමයි අපිට ඒක කරන්න වෙන්නේ. ඒ නිසා හැම සතියක් පාසාම උත්සාහ කරනවා අපිට අවස්ථාව ගන්න පුළුවන්ද කියලා, උන්ගේ අවසරය ගන්න පුළුවන්ද කියලා බලන්න. tie වෙනකන් අපි මේ විදිහට රැස් වෙමු ඔබේ නිවසේ ඉරු දින උදෑසන 8:00ට අපි අපේ දේවමය මෙසේ පවත්වාගෙන යනවා. අපිට නැවත දේවස්ථානයේ රැස් වෙන්න පුළුවන් අවස්ථාව උදා වෙච්ච ගමන් අපි ඔබට දැනුම් දෙන්න. අපි කොහොමද දේවමයන් පවත්වන්නේ කියලා. හොඳයි අපි දෙවියන් වහන්සේට යාඥා කරලා මේ අවසන් කරමු. මම කැමති ඔබට යම් අවශ්‍යතාවයක් තිබෙනවා නම් යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඔබ රෝගීව නම් ඉන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔබගේ අත් ඉහළට ඔසවලා මේ ආඥාව සමග එක්සිත වෙන්න. මේ දෙවියන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බලවන්තයි ජීවමානයි. ඔබට ආශිර්වාද කරන්න, ඔබේ ප්‍රශ්නය සමග සිට ගන්න, ඔබේ වේදනාව සමග සිට ගන්න, ඔබගේ කලකිරීම, අධෛර්යයටපත් වීම, එපා වීම සමග සිට ගන්න. මිනිස්යන් නිසා නෙවෙයි ඔබ මේ ගමන යන්නේ. දෙවියන් වහන්සේ නිසායි. මිනිස්යන් නිසා නෙවෙයි ඔබ මේ ගමන ඉදිරියට යන්නේ. මේ දක්වා ඔබේ ජීවිතවලට හැම දෙයක්ම සැපවුවේ. මේ දක්වා විශේෂ කොට පෞකාරව ඔබට ගැලවීම දුන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුලින්, නැත්නම් පුත්‍රයාගේ පූජා වීම තුලින් ඔබට ගැලවීම දුන්නේ මිනිස්යන් නිසා නෙවෙයි. උන්වහන්සේගේ පූජාව, උන්වහන්සේගේ ජීවිතය පූජා කරලා. ඒ නිසා යමෙක් අධෛර්යපත් වෙලා ඉන්නවා නම්, කලකිරලා ඉන්නවා නම්, ඔබට යම් ප්‍රශ්නයක් නිසා ඔබ එසේ ජීවත් වෙනවා නම් කිසිවක් හිතන්න එපා. මිනිස්සු කරපු දේවල් හිතන්න එපා. ඔබ හිතන්න දෙවියන් වහන්සේගේ පුත්‍රයයි ඔබට ජීවනය දුන්නේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ ජීවිතය පූජා කරලයි නිරෙන් ඔබව මේ ජීවිතයට ගෙනාවේ. නිරයට අයිති වෙලා තිබිච්ච ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ ඔබට දුන්නේ බලාපොරොත්තුවක්, අලුත් බලාපොරොත්තුවක්, ස්වර්ගීය බලාපොරොත්තුවක් ඔබට දුන්නා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඒ හැම සිතුවිල්ලක්ම අයින් කරලා මනුෂ්‍යයාට සමාව දීලා ඔබ හිතනවා නම් ඔබ බාධාවටපත් කළේ මිනිහෙක් කියලා, ඒ මිනිහයන්ට සමාව දෙන්න දීලා කියන්න, ජේසුනි මට ඔබ වහන්සේගේ පූජාව වටිනවා.
ඔබ අදත් ඔබ හෙටත් ඉදිරියට ගෙනියන්නේ මේ පූජාවයි. මේ පූජාව කරනකොට ඔබ ලැබුණ අනුග්‍රහයෙන් තමයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ අනුග්‍රහය කරන කොටගෙන ඔබට හැම ආශිර්වාදයක්ම දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබට යම් අවස්ථාවක් තිබෙනවා නම් එක්සිට් වෙන්න දෙවියන් වහන්සේගේ අපමුගේ කියන්න ඔබේ හදවතේ ස්වාමිනී මම මෙතන ඉන්නේ. ස්වාමිනී මම දැන් මේ වගේ පසුබිමක ඉන්නේ. ස්වාමිනී මට උපකාර කරන්න. මම වේදනාවෙන් ඉන්නේ. අතුලාන්තේ සුවයක් නැහැ. ශාරීරික සුවය මට නැහැ. මට ප්‍රශ්නයක් තිබෙනවා. මගේ ජීවිතයේ අවශ්‍යතාවයන් තිබෙනවා. මට ආර්ථික අමාරුකම් තිබෙනවා. ස්වාමිනී මට ඔබ වහන්සේ ප්‍රකාශ වෙන්න අපි ආඥා කරමු. මුළු විශ්වයේම අම්කාර ਸਰව බලධාරී ජීවමාන දෙවි පියාණනි අපි ආඥා කරනවා දෙවියන් වහන්සේ මේ උදෑසන ජේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඔබගේ දරුවන් ඔවුන් ඉන්න ස්ථානයේ ඔවුන්ගේ කාරණාව සමග ඔබට බාර වෙනවා. පියාණනි අපි ආඥා කරනවා ඔබ හැර අපේ පිහිටක් නැහැ. ඔබ හැර අපිට සරණක් නැහැ. ඔබ හැර අපිට ස්වාමිනී කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපි මේ උදෑසන ඒ හැම කෙනෙකුගේම ජීවිත ඔබට ඔසවනවා. ඒ හැම අවස්ථාවයක්ම ඔබට ඔසවනවා. ඒ හැම රෝගයක් ඔබට ඔසවනවා. ඒ හැම අතුලාන්ත ස්වාමිනී වේදනාවක් ඔබට ඔසවනවා. පියාණන් හැම අවස්ථාවයක් ඔබට ඔසවනවා. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සමාදානය එකිනෙකාගේ හදවත් තුළ වැගිරේවා කියලා අපි ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැපයීම එකිනෙකා අත්දකීවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවය ජේවා රාෆා සුවය එකිනෙකා දැන් අත්දකීවා. දයාබර පියාණනි අපි හැම කෙනෙක් ඔබගේ දෑතට දැන් බාර දෙනවා. පියාණනි ඔබ ඔවුන්ගේ දෙවියන් වහන්සේ. ඔබ ඔවුන්ගේ දරුකමට ස්වාමිනී දරුකමට ගද්දා පටන් දරුකමට ඔවුන්ව ස්වාමිනී ඇතුල් කරගත්තදා පටන් මේ දක්වා ඔබ ඔවුන් සමග සිටියා. අපි විශ්වාස කරනවා ඊයේත් අදත් හෙටත් ඔබ වෙනස් නොවන අප සමග ජීවත් වන දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ ඔවුන් සමග සිටිය මැනව. ඔවුන් ස්වාමිනී අනාථව නාරමින් ඔබ වහන්සේ ඔවුන් සමග සිටිමින් ඔවුන්ගේ දෙවියන් වහන්සේ බව වඩා ඔවුන්ට අත්දකින්න සැලැස්සුව මැනව. මේ මුළු මෙහෙ ඔබගේ ශුද්ධ දයාන්තට බාර කරනවා. හැම කෙනෙක් නිසා ස්තුතියි. යමෙක් දවසේ මේ මෙහෙයට සම්බන්ධ වෙන්න බැරි වුණාද? පියාණනි පවුලක් වශයෙන් ඔවුන් එකට එකතු වෙලා ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටියේ නැද්ද? ඔවුන්ට අනුකම්පා කළ මැනව. මේ සබත් දවසේ වටිනාකම ඔවුන්ට නොතේරෙන්නේද? ඔබ වහන්සේ ඔවුන්ට ශුද්ධාත්මයානෝ කරුණ කොටගෙන අත්දැකීම් හරහා ඔබ වහන්සේ ඔවුන්ට කතා කළ මැනව. අපි හැම කෙනෙක් ඔබගේ දයාන්තට බාර වෙනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන්. දැන් අපගේ පිය වූ දෙවියන් වහන්සේගේ කරුණාව, පුත්‍ර යේසුස් වහන්සේගේ නොමියන ප්‍රේමයත්, ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත්, ආරක්ෂාවත්, මඟ පෙන්වීමත්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම බලා සිටිනා වූ ඔබත් මාත් අපි සියලු දෙනා හා සමගම සදා කාලයටම පවතිවා. ඔබ සැමටම ජේසුස් පිටයි.